समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता श्रद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කෝපන කිංචි අபிසංකතං අபிසංචේතයිතං තදනිච්ඡං නිරෝධ ධම්මන්ති පජානාති තී. වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, අද දවසේත් ජයමග රූපවාහිනී නාලිකාවේ සූත්‍ර ධර්ම විවරණ තුලින් අපේ පින්නතුන් හමු වෙන අවස්ථාව. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාරුණිකයන් වහන්සේ මේ ලෝකයට දේශනා කළ නිවැරදි බුද්ධ වචනය මොකක්ද කියලාමයි මේ සූත්‍ර ධර්ම විවරණ තුලින් සාකච්ඡා කරන්නේ. ගෞරවනීය මහා සංඝරත්නය ධර්ම දේශනා සිද්ධ කරන්නේ. අපේ පින්නතුන් මේ වෙනකොට සූත්‍ර ධර්ම සමූහයක් පිළිබඳවම සූත්‍ර ධර්ම සමුදායක් පිළිබඳව මේ වෙනකොට ලොකු අවබෝධයක් ඇති කරගෙන තියෙන්නේ. මොකද මේ වෙනකොට අපි සාකච්ඡාවට ගන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකේ සූත්‍ර නෙවෙයි, මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකේ සූත්‍ර. එතකොට මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකේ පළවෙනි වග්ගය තමයි ගෘහපති වග්ගය. මෙන්න මේ ගෘහපති වග්ගයේ තියෙන අට්ඨක නාගර කියන සූත්‍රය තමයි අද දවසේ අපිට සාකච්ඡාවට ගන්න තියෙන්නේ. මේ සූත්‍රය වචනයෙන් මිල කරන්න තරම් බැරි, බුද්ධ ශාසනයම හකුළුවල වගේ පෙන්නපු සූත්‍රයක්. වචනයෙන් නිම කරන්න බැරි තරම් වටින අමිල බුද්ධ ශාසනයම හකුළුවල වගේ කළ දේශනාවක් තමයි මේ අට්ඨක නාගර කියන්නේ. මේ අට්ඨක නාගර සූත්‍රයේ මේ සූත්‍ර දේශනාවට මුල් වෙන්නේ දසම කියන ගෘහපතියා. මේ දසම කියන ගෘහපතියා විශාලා මහනුවර පැලලුප් කියන නුවරට ඇවිල්ලා. ඒ විශාලා මහනුවර පැලලුප් නුවරට ඇවිල්ලා කුක්කුටාරාමේ ඉන්න භික්ෂුන් වහන්සේ නමකින් අහනවා, ආනන්දයන් වහන්සේ මේ දවස්වල කොහෙද වැඩ ඉන්නේ? විශාලා මහනුවර පැලලුප් නුවරට ඇවිල්ලා මේ පැලලුප් නුවර ඉන්න තියෙන කුක්කුටාරාමයට ගිහිල්ලා එහි ඉන්න ස්වාමීන් වහන්සේ නමකින් අහනවා, ආනන්දයන් වහන්සේ මේ කාලේ කොහෙද වැඩ ඉන්නේ? එතකොට සඳහන් කරනවා ආනන්දයන් වහන්සේ විශාලා මහනුවර බේලුව ග්‍රාමයේ තමයි වැඩ සිටින්නේ කියලා. මෙන්න මේ බේලුව ග්‍රාමයේ වැඩ සිටින ආනන්දයන් වහන්සේ හමුවට ගිහිල්ලා මේ දසම කියන ගෘහපතියා විමසපු පැනයකට අපේ මහා පැනති ආනන්දයන් වහන්සේ දුන්නු පිළිතුරක් තමයි මේ අට්ඨක නාගර සූත්‍රයේ මුළු බුදු සසුනම හකුළුවල වගේ පෙන්නලා තියෙන්නේ. මේ දේශනාව අවසානයේ මේ දසම කියන ගෘහපතිය සඳහන් කරනවා මෙන්න මෙහෙම දෙයක්. යම් කිසි නිධානයක් බලාපොරොත්තු වුණ කෙනෙකුට නිදාන 11ක් ලැබුණා වගේ කියනවා මේ සූත්‍ර ශ්‍රවණය අවස්ථාව ලැබීම. මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබීම එක නිදානයක් හොයපු කෙනෙකුට නිදාන 11ක් ලැබුණා වගේ කියනවා. ඊළඟට සඳහන් කරනවා අමූර්ත ద్వාරයක් හොයපු කෙනාට අමූර්ත ద్వාරයක් හොයපු කෙනාට අමූර්ත ద్వාර 11ක් ලැබුණා වගේ කියනවා. ඊළඟට සඳහන් කරනවා ගිනි ගන්න නිවසකින්
එළියට යන දොරටු 11ක් තියෙනවා වගේ කියනවා. මොකද්ද මේ කියන්නේ? ගිනි ගන්න ගේ ඇතුලේ ඉන්නව කියලා කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයේ විඳින දුක. මේ පංචස්කන්ධ ධර්මයේ විඳින දුකින් අපිට ගැලවෙන්න බැරුව අපි විඳින දුක අපිනේ දන්නේ. අපේ පිනතුරුත් දන්නවා. මේ සංසාර ගමනේ ඉපදෙමින් මැරෙමින් මේ ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමනස්යන් නිසා ගිනි ගන්න මේ පංචස්කන්ධ ධර්මයෙන් ගැලවෙන්න දරන උත්සාහය හරියට මහා ගිනි ගන්න ගෙයක් මැද ඉන්න කෙනෙක් වගේ හරියට. එහෙම ගිනි ගන්න ගෙයක් මැද ඉන්න කෙනාට බේරෙන දොරටු 11ක් තිබ්බොත් කොහොමද? දොරවල් 11ක් තුන එළියට පයින්න පුළුවන්. අන්න ඒ වගේ තමයි පංචස්කන්ධ ගින්නෙන් පිච්චෙන අපිට මේ සූත්‍රය හදාරද්දී පිළිතුරු දැනෙයි. එළියට පැන ගන්න නැත්නම් මේ සසරින් පැන ගන්න දොරටු 11ක් තියෙනවා. මේ දසම කියන ගෘහපතියට මේ ආනන්දයන් වහන්සේ මේ දේශනා කරන සූත්‍රය තුල අන්න එවැනි දෙයක් තමයි අඩංගු වෙලා තියෙන්නේ. දසම කියන ගෘහපතියා ආනන්දයන් වහන්සේ හමු වෙන බේලුව ග්‍රාමයට යනවා. ගිහිල්ලා දසම මේ ගෘහපතියා ආනන්දයන් වහන්සේට වන්දනාමාන කරලා ගෞරව බුහුමන් දක්වලා පිළිසඳර කතාව වෙදලා ප්‍රශ්නයක් අහනවා. මෙන්න මෙහෙමයි අහන්නේ. ආනන්දයන් වහන්ස සියල්ල දන්නා සියල්ල දක්නා අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් අප්‍රමාදීව කෙලෙස් තවන වීරිය ඇතිව නිවනට මෙහෙයවන ලද සිත් ඇතිව ජීවත් වන භික්ෂුවකගේ නොමිදුණු සිත යම් අරමුණක් හේතු කොට මිදේද ෂය නො වූ කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යා ආශ්‍රව ආදිය ෂය වීමට යයිද සංසාරයේ බැඳ තබන කාමයෝග භවයෝග ආදී ditthiyෝග ආදිය ෂය කරවන නිර්වාණය සාක්ෂාත් කරවන යම් ධර්මයක් තියනවද? මේ දසම ගෘහපති අහන්නේ මේ කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව සහිත කාමයෝග භවයෝග ditthiyෝග ආදියට ගොදුරු වෙලා ඉන්න. ඒවෙන් වෙහෙසටපත් වෙලා ඉන්න. මේ සසරගත සත්වයන්ට මේ හැම එකකින්ම නිදහස් වෙලා නිර්වාණය කියන සදාකාලික විමුක්තිය අත්පත් කරගන්නට මොකක් හරි මේ ධර්මයක් තියනවාද? මාර්ගයක් තියනවාද? අන්නේ වෙලාවේ ආනන්දයන් වහන්සේ මේක අපිට හරිම වැදගත් කාරණාවක් නේද? අපිත් ඉතින් මේ ගෙයක් ඇතුලේ ගිනි ගන්න කට්ටියක් වගේ ඉන්නේ පිච්චි දරුවෝ නිසා පිච්චෙනවා, දෙමව්පියෝ නිසා පිච්චෙනවා, සාමියා භාර්යාව නිසා පින්නතුන්ගේ ජීවිතවල දැවීම් තැවීම් පිච්චීම්, දේපල සැප සම්පත් නිසා පිච්චීම්, දැන් මේ කොරෝනා ව්‍යසනය නිසා වෙලා තියෙන ව්‍යසන නිසා පිච්චීම්, මේ කොරෝනා ව්‍යසනය නිසා පිච්චීම් මේ වගේ අපිත් මේ ගිනි ගන්න ගෙයක් ඇතුළේ ඉන්නවා වගේනේ. පිච්චෙනවා ඒක ඉවරයක් නෑ. එතකොට අපිටත් දැන් ලොකු උමනාවක් තියෙනවා මේකෙන් පැන ගන්න මේ පංචස්කන්ධ ධර්මයේ. එතකොට මේ ගෘහපතියත් අහන්නේ අන්නේ ඒකයි. මෙහෙම මේකෙන් පැන ගන්න ස්වාමිනී මොකද එක මාර්ගයක් තියනවාද? එක ධර්මයක් තියනවාද? අන්න එතකොට ආනන්දයන් වහන්සේ දේශනා කරනවා මාර්ග 11. අනිවාර්යෙන් අපි දැනගන්න ඕනේ. ආනන්දයන් වහන්සේ පැන ගන්න පුළුවන් මාර්ග 11 ඉස්සෙල්ලාම සඳහන් කරන්නේ මොකද්ද? ආනන්දයන් වහන්සේ සඳහන් කරනවා පින්වත් දසම ගෘහපතිය යම්කිසි භික්ෂුවක් මේ ශාසනයේ ඉන්නවා ප්‍රථම ධානය උපදවා ගන්නවා. ඔන්න දැන් කවුරු ඇහුවොත් එහෙම අපි පිළිතුරු කියන්න පුළුවන්. මේ ශාසනය තුල මේ ගිනි ගන්න ජීවිතෙන් ගැලවෙන්නට දොරටු කීයක් තියෙද කියලා ඇහුවට පස්සේ 11ක් තියෙනවා කියලා ඔන්න විස්තර කරන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න පළවෙනි ක්‍රමය. යම්කිසි භික්ෂුවක් ඉන්නවා ප්‍රථම ධානය උපදවා ගන්නවා. ප්‍රථම ධානයේ තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවද? විතක්ක සහිත, විචාර සහිත, ප්‍රීති සහිත, සුඛ සහිත, ඒකාග්‍රතාව සහිත. ප්‍රධාන දැන් ඕනම දෙයකට ආවේනික ලක්ෂණ තියෙනවානේ. අසත්පුරුෂයා කියලා ගත්තට පස්සේ අසත්පුරුෂයාට ආවේනික ලක්ෂණ තියෙනවා. ප්‍රාණඝාත කරනවා, සොරකම් කරනවා, කාමීත්‍යාචාර වල යෙදෙනවා, මුසාබස් කරනවා, රහමර පානය කරනවා. සත්පුරුෂයා ගත්තොත් සත්පුරුෂයාටත් ආවේනික ලක්ෂණ තියෙනවා. එයා ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමෙන් වැළකීලා, කාමීත්‍යාචාරයෙන් වැළකීලා,
බොරුවෙන් වැළකීලා ආහාර පානයෙන් වැළකීලා. ඒ වගේ ධානයේකත් ලක්ෂණ තියෙනවා. මේ ලෝක ඕනෑම දෙයක ලක්ෂණ තියෙනවා වගේ ඒ දේවල් වලට ආවේනික ලක්ෂණ තියෙනවා වගේ දැන් උදාහරණයකට අකුසලයට ආවේනික ලක්ෂණ තියෙනනේ. අකුසලයට තියෙන ආවේනික ලක්ෂණ මොනවද? ඒ අකුසලයේ තවන ගතිය තියෙනවා, දවන ගතිය තියෙනවා, පුච්චන ගතිය තියෙනවා, විපාක පිණිස කර්ම සකස් කරන ගතිය තියෙනවා. ඒ අකුසලෙත් එක්ක අහිරික අනුත්ප්ප, උද්ධච්ච, මෝහ ආදී අකුසල ධර්ම උපදිනවා. ඒ අකුසලයට ආවේනික ලක්ෂණනේ. ඒ වගේ ධානයේකට ආවේනික ලක්ෂණ තියෙනවා. විතක්කය සහිතයි, විචාරයේ සහිතයි, ප්‍රීතිය සහිතයි, සුඛයේ සහිතයි, ඒකාග්‍රතාව සහිතයි. තව කාමයෙන් වෙන් වෙලා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ පංචකාම වස්තු පිළිබඳව කැමැති මාත්‍රයක්වත් නැති මොහොතක් තමයි ප්‍රථම ධානයක් කියලා කියන්නේ. කැමැති බිඳුවක්වත් නැහැ. කැමැති මාත්‍රයක්වත් නැහැ. පොඩ්ඩක්වත් නැහැ. කාම වස්තු ගැන කැමැති මාත්‍රයක්වත් නැහැ. ඒ නිසා සඳහන් කරන විවිච්ඡ කාමේහි ඊළඟ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි. මේ කාමයන් පිළිබඳ කැමැත්ත විතරක් නෙවෙයි අනිකුත් අකුසල්. ව්‍යාපාද නැහැ. තීන මිද්ද නැහැ. නොසන්සුන්තාවයන් නැහැ. පශ්චත්තාප නැහැ. විචිකිච්ඡා ආදී නැහැ. ඒතර කාමයන්ගෙනුත් වෙන්න වෙලා ඒ අනිකුත් අකුසල ධර්මයන්ගෙනුත් වෙන්න වෙලා විතක්කත් නැති, ਵਿਚාරත් නැති, විතක්කත් නැති, ਵਿਚාරත් නැති, ප්‍රීතියත් නැති, සුඛයත් නැති, ඒකාග්‍රතාවයත් ඇති යම්කිසි ධර්මයක් තියෙනවා නම් ඒකට අපි කියනවා ප්‍රථම ධානය කියලා. එතකොට දැන් ආනන්දයන් වහන්සේ මේ සඳහන් කරන්නේ නිවන් දකින කෙනෙකුට ඔන්න එක අමා දොරටුවක්. මොකද්ද? ප්‍රථම ධානය. ප්‍රථම ධානය කියන අවස්ථාව අපි තේරුම් ගන්න ඕන. ධානයකටපත් වෙන්න අපි කුසල අරමුණක් භාවිතා කරන්න ඕන. දැන් අර චූල වේදාල සූත්‍රයේදී විසාක සිටුවරයා ධම්මදින්නා මහරහත් තෙරණින් වහන්සේගෙන් අහනවා සමාධි නිමිති මොනවද කියලා. නිමිති කියන්නේ අරමුණු කියන එක. සමාධිය උපදවා ගන්න ආර්යාවනි අරමුණු මොනවද කියලා අහනවා. එතකොට සඳහන් කරනවා කායානුපස්සනාව සමාධි නිමිත්තක් හෙවත් සමාධිය උපදින්න හේතු වෙන අරමුණක්. වේදනානුපස්සනාව සමාධිය උපදින්නට හේතු වෙන අරමුණක්. චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව සමාධිය උපදින්නට හේතු වෙන අරමුණක්. එතකොට එතන තියෙන කමඨාන 21ක්. ඉතින් අපිට ඔය යම් කිසි කමඨානක් අතරින් සමාධිය උපදින යම් කිසි අරමුණක් ආනාපානයි කියලා හිතමු. මෙන්න මේ ආනාපාන අරමුණ මොකද කරන්නේ? නැවත නැවත ඇසුරු කිරීමට අපි කියනවා කුසලයක් ඇසුරු කිරීම කියලා. දැන් ආනාපානය කියන අරමුණ කුසල් උපදවන අරමුණක්නේ. ඒ අරමුණ නැවත නැවත ඇසුරු කිරීමට කියන කුසලයක් ඇසුරු කිරීම කියලා. මේ කුසලයේ ඇසුරු කරද්දී කොහොමද ඇසුරු කරන්නේ? හොඳට සිල්වත්. ප්‍රාණඝාත ආදී සොරකම් ආදී කරන්නේ විතරක් නෙවෙයි ඉන්ද්‍රිය සංවර සීලෙත් ආජීව පාරිශුද්ධ සීලෙත් ප්‍රත්‍යසන්නිසිත සීල කියන ඊළඟ ඔන්න ඔය ඉවසීම ආදී ගුණත් සහිතව තමයි මේ කුසලය ඇසුරු කරන්නේ. සිල් නැතුව මේ කුසල් අරමුණු ඇසුරු කරාට පළක් නැහැ. ඒක හරියට තෙත ලීගි දඬු දෙකක් එකට අතුල්ලනවා වගේ ගින්දර මතු කරගන්න. තෙත ලීගි දඬු දෙකක් එකට අතුල්ලුවාට ඉතින් ගින්දර එන්න විදියක් නැහැනේ. අභව්‍යයිනේ. අන්න ඒ වගේ තමයි කෙනෙක් මේ සතර සංවර සීලාදී නැතුව ඉවසීම් අදිෂ්ඨාන ආදී ගුණද නැතුව යම් කිසි කෙනෙක් මේ ආනාපාන අරමුණ තුන් අවුරුද්දක් ඇසුරු කරත් එයාට මේ ධානයකට යන්න බෑ. ඒකනේ තියෙන්නේ දිට්ඨි සම්පාදනයේදී සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි. චිත්ත විසුද්ධි කියන මේ ධානා මට්ටමට එන්න නම් සීල විසුද්ධිය තියෙන්න ඕනේ. ඒකේ පිරිසුදුන කෙනාටමයි චිත්ත විසුද්ධිය ධානය ලැබෙන්නේ. එහෙනම් මෙයා දැන් මේ ආනන්දයන් සඳහන් කරන විදිහට ප්‍රථම ධානයකට පත් වෙන නම් කුසල් අරමුණක් ඉස්සෙල්ලම හොයා ගන්න ඕනේ. ඊළඟට මොකද කරන්න ඕනේ? ඒ අරමුණේම පිහිට වාසය කරන්න ඕනේ. හැබැයි සිල්වත් ගුණවත්. එතකොට මොකද වෙන්නේ? මේ අරමුණේ දැන් උත්සාහයෙන් මෙයා වාසය කරන කෙනාට අපි හිතමු කන්දක් උඩට අපි අරගෙන යනවා රෝදයක්. කන්දක් උඩට රෝදයක් අරගෙන ගිහිල්ලා තල්ලු කරගෙන යද්දී අපි ඒක උත්සාහයෙන් අරගෙන යන්න ඕනේ.
හැබැයි කන් දෙහා පැත්තේදී මොකද වෙන්නේ? නිරුත්සාහයෙන්ම රෝදේ පල්ලෙහාට යනවා. කන්ද උඩට අපි රෝද තල්ලු කරගෙන අමාරුවෙන් ගියා. කන් දෙහා පැත්තට මොකද වෙන්නේ? එහා පැත්තේදී උත්සාහයක් නැතුව નિરાයාසයෙන්ම රෝදේ තල්ලු වෙලා යනවා අපේ කිසිම බලපෑමක් නැතුව. යම් කිසි කෙනෙක් මේ ධානයේකට ආසන්න වෙනකම්ම උත්සාහ කරනවා කියන්නේ රෝදය කන්ද දිගේ තල්ලු කරගෙන උඩහට ගියා වගේ. ධානගත වෙනවා කියන්නෙම අර රෝදේ තමන්ගේ අතින් ගිලිහිලා පල්ලමට යනවා වගේ. ඒක નિરાයාසයෙන්මනේ රෝදේ කරකැවි පල්ලෙහාට යන්නේ. අන්න ඒ වගේ උත්සාහයෙන් අරමුණ ඇසුරු කරපු කෙනා එක මොහොතක උත්සාහ රහිතව අරමුණේම වැඩ කරන මානසිකත්වයකට වැටෙනවා. ඒකට කියනවා ධානය කියලා. ආනාපානයෙන් හරි අසුබෙන් හරි වුණත් එතෙන්ට යන්න පුළුවන්. එහෙම නැත්නම් කසින භාවනාවක වුණත් එතෙන්ට යන්න පුළුවන්. අන්න ඒ මට්ටමකට යම්කිසි හිතක් ආවට පස්සේ අන්න එතනදී මොකද වෙන්නේ? අර નિરાයාසයෙන්ම අරමුණේම වාසය කරන මට්ටමේදී විතක්ක සහිතයි, විචාර සහිතයි, ප්‍රීති සහිතයි, සුඛ සහිතයි, ඒකාග්‍රතාව සහිතයි. කාම වස්තු ගැන කිසිම ආසාවක් නැහැ විතරක් නෙවෙයි ව්‍යාපාද මාත්‍රයක් ඊළඟට තීන මිද්ද මාත්‍රයක් ඒ වගේ කිසිම උද්ධච්ච කුච්ච විචිකිච්ඡාදී කිසිම අකුසල මාත්‍රයක් නැත්තම් එතන කොහොම සහනයක් ඇද්ද? කෙලෙස් ප්‍රහාණය නොකරපු කෙනෙක්ට නමුත් පන්සලකට ගියාට පස්සේ හිතට ඇති වෙන සහනය කොහොමද? කෙලෙස් ප්‍රහාණය නොකරපු කෙනෙකුට නමුත් බුදු බෙදුරකට ගියාට පස්සේ කොච්චර සහනයක් තියනවද? බෝසෙවණක් යටට ගියාට පස්සේ කොච්චර සහනයක් තියෙනවද? මේ කෙලෙස් සහගතයි. නමුත් එවැනි අර කුසලාරම්මණයක් එහෙම ප්‍රබලව වර්ධනය කරලත් නැහැ. නමුත් අනේ බෝධින් වහන්සේ ළඟට ගියාට පස්සේ ඇතිවෙන සහනය. එහෙනම් සියලු කාමයන්ගෙනුත් අයින් වෙලා සියලුම ව්‍යාපාදාදී අකුසලයන්ගෙනුත් අයින් වෙලා තමන්ට කරන්න දෙයක්ුත් නැතුව උත්සාහයකුත් නැතුව નિરાයාසයෙන්ම කුසලයක් තුල හිත වැඩ කරන මට්ටමකට හිතපත් වුණොත් එතන තියෙන සහනය සැපේ අපට මිල කරන්න පුළුවන්ද? අපට ඇති වෙන සහනයට සැපයට මේ වචන වලින් විග්‍රහයක් දෙන්න පුළුවන්ද? ඒක අපිට හිතා ගන්නවත් බැරි සහනයක්. මෙන්න මේ වගේ සහනයකට පත් වීම තමයි ධානයක් ලබනවා කියලා කියන්නේ. ධානය කියන්නේ කුසල හැඟීමක්. කුසලමේ එකඟ වූ භාවයක්. ධාන සංයුක්තයේ සඳහන් කරනවා මෙන්න මෙහෙම ධානයකට ආපු කෙනා. මේක සඳහන් වෙන්නේ සමාපatti තිති කුසල කියන සූත්‍රයේ. මෙහෙම ධානයකට ආපු ශ්‍රාවකයා මොකද කරන්න ඕනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චත්තාරෝමේ භික්කවේ ධායි කතමේ චත්තාරෝ. පින්වත් මහණෙනි ධායි පුද්ගලයන් ධානය ලැබූ පුද්ගලයන් 4 දෙනෙක් ඉන්නවා. කතමේ චත්තාරෝ මොනවද ඒ 4? එක් ධායි පුද්ගලයෙක් සමාධියෙහි සමාපatti කුසල වේ. සමාධියේ තිති කුසල නොවේ. මොන පළවෙනි ශ්‍රාවකයා. මේ ලෝකයේ මේ ධානය වලට සමවැදෙන එක්කෙනෙක් ඉන්නවා. එයා සමාධියෙහි සමාපatti කුසලයි. සමාපatti කුසලයි කියන්නේ මෙයා සමාධියට සමවැදෙන දක්ෂයි. සමවැදෙන දක්ෂයි. මේ සමවැදෙන මොනවද තියෙන්න ඕන සමාධියට? දැන් ගින්නක් ගත්තට පස්සේ දැන් අපි කියනවා දරුවෙකුට පුතේකට කියනවා අනේ පුතේ මේ ගිනි ගොඩක් ගහන්නකෝ. ගිනි මැලයක් ඕන කියනවා. එතකොට මේ දරුවා මොකද කරන්නේ? දරුවා හොයන්න පටන් ගන්නවා. එනේ ගින්දරට අවශ්‍ය හේතු ටික මේ දරුවා දන්නවනේ. ඒ දරුවා ඒ හේතු ටික ලබා දෙනකොට මොකද වෙන්නේ? එතන ගින්නක් හට ගන්නවා. අන්‍යයගේ තමයි ධානය කියන එකත් හේතුන් නිසා හටගන්න එකක්. අර ගිනි මැලේ කියන එක හටගත්තේ දර හේතු වෙලා වාතයේ හේතු වෙලා එහෙමනේ. අන්‍යයගේ මේ ධාන හිත කියන එකත් උපදින හේතු ඇතුව. දැන් සමහර අය ඒකනේ කොච්චර ධාන වලට ආස වුණත් ඒකට වැටෙන්නේ නැහනේ. ධාන වලටපත් වෙන්නේ නැහනේ. ධාන ලැබෙන්නේ නැහනේ. ඇයි? ඒ ධානය උපදීමට අවශ්‍ය හේතු නැති නිසා. එතකොට දැන් මේ යම් කිසි කෙනෙක් සමාපatti කුසලයේ ඇති කරගන්නවා කියන්නේ එයා හොඳට දන්නවා මේ ධානය උපදින්න හේතු වෙන කාරණා ටික. ඉවසීම, දරා ගැනීම, කැපකිරීම, වීර වැඩිම, ඉන්ද්‍රිය සංවර සීලය, පාතිමොක්ඛ සංවර සීලය, මේ ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී අංග පුරුදු කිරීම. මෙයා හොඳට දන්නවා මේ ධානය හිතක් උපදින්නේ මෙන්න මේ දේවල් හින්දා. ඒ දේවල් සකස් කරනකොට මොකද වෙන්නේ? ඔන්න මෙයාට ධානය හිත උපදිනවා. අර කුසලාරම්මණය අරව සකස් කර
ලබා දෙනකොට ඔන්න ධානය හිත උපදිනවා. එතකොට යාට කියනවා සමාපatti කුසල. හැබැයි සඳහන් කරන යා තිති කුසල නෑ. සමාධියට සමවැදෙන දක්ෂයා වුණාට එතනදී මෙයා මේ දක්ෂ විදිහට කටයුතු කළාට හැබැයි ඒ සමාධිය පවත්වාගෙන ඉන්න මෙයාට බෑ. ඔන්න පළවෙනි කෙනා. සමාධියට ඇතුල් වෙන්න දක්ෂයි. නමුත් ඒක තුළ ඉන්න දක්ෂ නෑ. ඊළඟට දේශනා කරනවා දෙවෙනි පුද්ගලයා එක් පුද්ගලයෙක් ඉන්නවා සමාධියෙහි තිති කුසල වේ. මෙයාට සමාධියකට ඇතුල් වුණොත් ඒක තුළ බොහෝ කාලයක් ඉන්න පුළුවන්. ඒක පවත්වාගෙන ඉන්න පුළුවන්. හැබැයි සමාපatti කුසල නෑ. හැබැයි සමවැදෙන්න දක්ෂ නෑ මෙයා. දැන් පළවෙනි කෙනා කොහොමද? සමවැදෙන්න දක්ෂයි පවත්වාගෙන යන දක්ෂ නෑ. දෙවෙන්නා සමාධියට ධානයට සමවැදෙන්න දක්ෂ නැහැ. හැබැයි අමාරුවෙන් හරි සමවැදුණොත් පවත්වාගෙන යන්න නම් පුළුවන්. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සමාජයේ ඉන්න සමහර අය සමාධියට ඇතුල් වෙන්න දක්ෂත් නැහැ. එයා සමාධිගත වෙන්න දක්ෂ නැහැ. සමාධිය තුල ඉන්න දන්නෙත් නැහැ. සමාපatti කුසලත් නැහැ, සමාපatti තිති කුසලත් නැහැ. තුන්වෙන්න. හතරවෙන්න. සමාධියට සමවැදෙන්නත් දක්ෂයි, සමාධියේ ඉන්නත් දක්ෂයි. දැන් බුද්ධ කාලේ හිටියනේ ගෝධික ස්වාමීන් වහන්සේ, ගෝධික ස්වාමීන් වහන්සේට මොකද උනේ? ඒ ගෝධික ස්වාමීන් වහන්සේ අමාරුවෙන් සමාධි පුදවා ගන්නවා. මොකද වෙන්නේ? පවත්වාගෙන යන්න බෑ, පිරිහෙනවා. දෙවෙනි සැරේට අමාරුවෙන් සමාධියක් උපදවා ගන්න. අනේ ඒකත් පිරිහෙනවා. සමවත් ඇති කර ගන්නවා, පිරිහෙනවා. ඇති කර ගන්නවා, පිරිහෙනවා. ඒ කියන්නේ මෙයා පළවෙනි කෙනා. සමාධියට සමවැදෙන දක්ෂ වුණාට පවත්වාගෙන යන්න බෑ, පිරිහෙනවා. ඉතින් මොකද උනේ? මෙයා 6-7 වතාවක් මේක කරලා සමවැදෙනවා, පිරිහෙනවා. සමවැදෙනවා, පිරිහෙනවා. ගෝධික හාමුදුරුවෝ මොකද ගත් තීරණේ? මේ වගේ සමාහිත භාවයක් තියෙන වෙලාවක මැරුණොත්, අපවත් වුණොත් මට යහපතක් වෙයි. හැබැයි මේ සමාධිය පිරිහිච්ච වෙලාවක මැරුණොත් මට ලොකු නපුරක් වෙන්න පුළුවන් කියලා මොකද කළේ? හුදකලාවම පිහියකින් සැතකින් ගෙල කපා ගත්තා. හැබැයි සමාධිය පිරිහෙන්න කලින් ඒ ගෙල සැතකින් කපා ගැනීම සිද්ධ කරන අතර මොකද උනේ? හිතේ සමාහිත භාවයක් තිබ්බනේ. හොඳට නාම රූපී දර්ශනාව වේදනානුපසනාදීන් වැඩිලා ආශ්‍රව ඡය වෙලාම රහතන් වහන්සේ නමක් විදිහට පිරිනවම් පෑවේ. ඉතින් අන්න ඒ වගේ මේ ලෝකයේ ఉన్న පළවෙනි කණ්ඩායම තමයි සමාධියට සමවැදෙන දක්ෂයි පවත්වාගෙන යන්න බෑ. දෙවෙනි කණ්ඩායම සමාධියට සමවැදෙන දක්ෂ නැහැ. හැබැයි අමාරු හැර සමවැදුණොත් පවත්වාගෙන යන්න නම් පුළුවන්. තුන්වෙනි කණ්ඩායමට දෙකම බෑ. සමවැදෙන්නත් බෑ, ඉන්නත් බෑ. පිනතුන්ටත් පුළුවන් ඉතින් හිතලා බලන්න මං කොතනද ඉන්නේ කියලා. සමාධියට සමවැදෙන දක්ෂ පවත්වාගෙන යන්න බැරි කෙනෙක්ද මං? සමාධියට සමවැදෙන්න බැරි හැබැයි අමාරු හැර සමවැදුණොත් ඒක පවත්වාගෙන යන්න පුළුවන් කෙනෙක්ද? 3 සමාධියට සමවැදෙන්නත් බැරි පවත්වාගෙන යන්නත් බැරි කෙනෙක්ද? ඒ දෙකම බැරි කෙනෙක්ද? එහෙම නැත්නම් සමාධියට සමවැදෙන්නත් පුළුවන් කැමති වෙලාවට සමාධියේ හොඳට පිහිටලා ඉන්න පුළුවන් කෙනෙක්ද කියලා බලන්න ඕනේ. මේකට ලස්සන උපමාවක් තියෙනවා. ටැක්ටරයක් තියෙනවා. මේ ටැක්ටරයක් අපි දන්නවා දැන් ඔය ඉස්සර කුඹුරු වැඩ එහෙම කරද්දී අපි උනත් දැකලා තියෙනවා. ඒකට යතුරක් තියෙනවා. ඒ ටැක්ටරේ ක්‍රියාත්මක කරවන්න නම් අර යතුර දාලා හොඳට කරකවන්න ඕනේ. අපි මම එහෙම දැකපු දෙයක් තියෙනවා. ඔය සමහර ටැක්ටර ස්ටාර්ට් කරනවා කියලා අපි කියන්නේ ක්‍රියාත්මක කරද්දී සමහර රියදුරු ඉන්නවා එයාට අර යතුර දාලා ක්‍රියාත්මක කරවන්න හයිය නැහැ. අපි එහෙම දැකලා තියෙනවා. එයාට ක්‍රියාත්මක කරන්න බැරි නිසා වෙන කෙනෙකුට කියලා එහෙම ක්‍රියාත්මක කරන අපි දැන් අර ඇඟේ හයියේ තියෙන කෙනෙක් හොඳට අර යතුර දාලා කරකවලා ස්ටාර්ට් කරලා දුන්නට පස්සේ අරයට අරගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි සමාපත්තියට සමවැදෙන්න බැරි හැබැයි අමාරුවට සමවැදුනොත් පවත්වාගෙන යන්න පුළුවන් කෙනා. ඒ කියන්නේ යතුර දාලා කරකවා ගන්න බෑ. හැබැයි අමාරුවට කරකවල දුන්නොත් ඒක අල්ලගෙන යන්න පුළුවන්. පළවෙනි කණ්ඩායම. ඊළඟ කණ්ඩායම සමවැදෙන්න දක්ෂයි පවත්වාගෙන යන්න බෑ. දැන් සමහර අය ඉන්නවා යතුරු දාලා කරකවන්න පුළුවන්. හැබැයි ට්‍රැක්ටරේ පදවගෙන යන්න බෑ. එහෙම ඉන්නවනේ සමහර අය. ට්‍රැක්ටරේ අර යතුරු දාලා හොඳට වීර්යය වගේ කරකවල ස්ටාර්ට් කරලා දෙනවා. හැබැයි ඒක පැදගෙන යන්න බෑ. ඒක හරියට සමවැදෙන්න පුළුවන් පවත්වාගෙන යන්න බැරි කෙනා වගේ.
සමහර අය ඉන්නවා යතුරු දාලා කරකවන්නත් බෑ, ස්ටාර්ට් කරන්නත් බෑ. හරියට අර සමය දෙන්නත් බැරි, ඊළඟට සමාධිය පවත්වාගෙන යන්නත් බැරි අය වගේ. සමහර අය ඉන්නවා එයාම යතුරු දාලා කරකවල ස්ටාර්ට් කළා එයාම ටැට්ටරයට පැනලා වීරය වගේ ටැට්ටරට අරන් යනවා. හරියට සමාධියට සමය දෙන්නත් දක්ෂයි. සමය දෙල හොඳට ඒක පවත්වාගෙන යන්නත් පුළුවන් වගේ. ඔන්න ඔය දක්ෂතාවයේ යම් කිසි කෙනෙක් ඇති කරගත්තොත් ඒකට අපි කියනවා සරල වචනකින් ධ්‍යාන වශී කරගන්නවා කියලා. මෙයාට මේ ධ්‍යානයන්ට සමවැදීම ධ්‍යානය පවත්වාගෙන යන යෑම විතරක් නෙවෙයි අවශ්‍ය වෙලාවට නැගී සිටීමටත් මෙයාට දැන් හැකියාව තියෙනවා. ඔන්න ඔය වගේ මානසික මට්ටමකට ආපු කෙනා මොකද කරන්නේ? ඔන්න පළවෙනි ద్వාරය සඳහන් කරනවා මෙන්න මෙහෙම. සෝ ඉති පටිසංචික්කති. මේ විදිහට හොඳට ධානයට සමවැදෙන්න පවත්වාගෙන යන නැගී සිටින්න හැකියාව ඇති කරගත්ත ශ්‍රාවකයා මොකද කරන්නේ? ධානයෙන් එළියට ඇවිල්ලා. ධානයෙන් එළියට ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක් කරනවා. සෝ ඉති පටිසංචික්කති. එයයි අධ්‍යක්ෂපු ධාන පිළිබඳව, ධාන අංග පිළිබඳව නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරනවා. කොහොමද? ඉදම්පිකෝ පඨමඥානං අபிසංකතං. මෙයා මනසි කරනවා මම යම්කිසි මේ ලක්ෂණ තියෙන යම්කිසි ධ්‍යානයක් අත්දැක්කද? චිත්ත සමාධියක් ඇති කරගත්තද? අත්දැක්කද? අන්නේ සමාධිය අபிසංකතං. මෙයා මෙනෙහි කරනවා මේක විශේෂයෙන් සකස් වූවක්. ඒ කියන්නේ මේක දෙවි කෙනෙක් විසින් කළ දෙයක්ුත් නෙවෙයි. මේක ඉබේ පහළ වෙච්ච දෙයක්ුත් නෙවෙයි. මේක මම කරපු දෙයක්ුත් නෙවෙයි. මේක වෙන කෙනෙක් කරලා දුන්නු දෙයක්ුත් නෙවෙයි. මේක හේතු නිසා සකස් වුණු දෙයක්. අන්න බලන්න. මෙයා දකින්න මේ ධාන සිතවිල්ල කියන එක බලන්න ධර්ම ශ්‍රවණය හේතුණා. ඒකනේ මෙයා කමඨහන දැනගත්තේ. ඊළඟට කමඨහන මානසිකාර සිද්ධ වුණා. ඊළඟට වීර හේතුණා. කැපවීම හේතුණා. ඉන්ද්‍රිය සංවර සීලය හේතුණා. ආජීව පාරිශුද්ධ සීලය හේතුණා. පාතිමොක්ඛ සංවර සීලය හේතුණා. ඊළඟට ප්‍රත්‍යසන්නිස්සිත සීලාදිය හේතුණා. මේ ගුණධර්ම හේතුණා. මෙන්න මෙහෙම බොහෝ දේවල් හේතු වෙලා ප්‍රත්‍ය වෙලාද නැද්ද ධානයක් උපදින්නේ? අන්න බලන්න. මෙයා මෙනෙහි කරන මේ ධානය මම උපදවා ගත්තෙත් නැහැ. මේ ධාන සිතුවිල්ල වෙන කෙනෙක් උපදවලා දුන්නෙත් නැහැ. මේ ධාන සිතුවිල්ල දෙවි කෙනෙක් එහෙම පහල කරපු දෙයක්ුත් නෙවෙයි. මේ ධාන සිතුවිල්ල ඔහේ පහල වෙච්ච එකකුත් නෙවෙයි. ඉබේ පහල වෙච්ච එකකුත් නෙවෙයි. මේ ධාන සිත කියලා කියන්නේ මේ ධානය තුල යම් කිසි විතක්කයක්, ਵਿਚාරයක්, ප්‍රීතියක්, සුඛයක්, ඒකාග්‍රතාවයක් තියෙනවා නම් මේ හැම චෛතසික ධර්මයක්ම මෙයා මෙනෙහි කරනවා හේතු නිසා පහළුම දෙයක්. ඒ කියන්නේ මෙහෙමයි. පහනක් දිහා බලපු කෙනාට ආය අමුතුවෙන් හිතන දෙයක් නැහැනේ පහන් දැල්ල දිහා බලාගෙන ඉද්දි. මේ පහන් දැල්ල කියන්නේ මේ පහන් වැටිය හේතු වෙලා, පහන හේතු වෙලා, ඊළඟ වාතයේ හේතු වෙලා, තෙල් හේතු වෙලා සකස් වුණු දැල්ලක් කියලා අමුතුවෙන් හිතන දෙයක් නැහැනේ. මෙයාට ඒ පිළිබඳ අවබෝධයක් ඇති වෙනවනේ. අන්නේ අවබෝධය එනකම්ම මෙයා මේ ධානසිත මනසිකාර කරනවා. කියන්නේ සාමාන්‍ය ජීවිතයේදී ධ්‍යාන කියන වචන ඇහෙද්දිම මෙයාට ඒ ධ්‍යාන කියන වචනේ ඇහෙනකොටම අවබෝධයක් වෙනවර හේතු සමුදායකින් ඇති වෙච්ච එකක් නේද මේ කියලා. හරියට පහන් දැල්ලක් කියද්දී අපිට ආයේ විනාඩි ගණන් තප්පර ගණන් කල්පනා කරන්න දෙයක් නැහැ. පහන් දැල්ල කියද්දී මට අවබෝධයක් වෙන ඒ හැඟීම ඇතුලේ මේක අර වැටි හේතු වෙලා, පහන් හේතු වෙලා, තෙල් හේතු වෙලා, වාතය හේතු වෙලා හැදෙන එකක් කියලා. අන්න ඒ වගේ ධ්‍යාන කියන වචනය ඇහෙද්දි තෙලියට ආවට පස්සේ මේක හේතුන් නිසා මේ වගේ හේතු නිසා ඇතිවෙච්ච එකක් කියලා එක තප්පරයකදී ඒ හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධයක් එන මට්ටමටම මෙයා මොකද කරන්නේ? ධානයෙන් එලේට ඇවිල්ලා අර ධානාංග එකිනෙක අරගෙන නැවත මේක මොකද කරන්නේ? අபிසංකතං. මේක මම සකස් කරපු එකක් නෙවෙයි, වෙන කෙනෙක් සකස් කරපු එකක් නෙවෙයි. ඊළඟට මේක දෙවිවරු හදපු එකකුත් නෙවෙයි, මේක ඉවේ පහළ වෙච්ච එකකුත් නෙවෙයි. මේ හේතු නිසා මේක පහළ වෙච්ච එකක් කියලා ඒ ධාන සිතම නැවත ආවර්ජනා කරමින් මතක් කරමින් ඒ ධාන කොටස් හේතුඵල දහමක් වශයෙන් මොකද කරන්නේ? මනස්කාර කරනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? ඊළඟට තව දෙයක් කරන්න වෙනවා. ඊළඟට
මෙයා මෙනෙහි කරනවා අபிසංචේතිතං. ඒ මොකද්ද? මෙයා මෙනෙහි කරනවා මේ ධාන සිත කියන්නේ සිතුවිලි වලින් සකස් වෙච්ච එකක්. දැන් බලන්න මේ ගොඩාක් වටින තැනක්. දැන් සමහර අය මේ ධාන වලට සමවැදීම ගැන හිතන්නේ මම ධාන වලට සමවැදෙනවා කියලා. මම කියන්නේ ආත්මීය සංකල්පයන්නේ. මම තමයි ධාන වලට සමවැදෙන්නේ. මම තමයි ධාන ඇති කරගන්න උත්සාහ කරන්නේ. මම තමයි මේ ධානයට අවශ්‍ය සිල්පද ටික රැකගන්නේ. ඊළඟට ධානයෙන් එළියට ආවට පස්සේ සමහර අයට හිතෙන්නේ මොකද්ද? ආත්ම සංකල්ප තියෙන අයට මම ප්‍රථම ධානය තුල හිටියනේ. මම ප්‍රථම ධානය අත්දැක්ක. කවුද මේවා අත්දැකන්නේ? මම. يعني ආත්මයක් මේ ධාන වලට යන්න උත්සාහ කරනවා. ධානයේ අත්දැක හිටියේ ආත්මයක්. ධානයෙන් එළියට ඇවිල්ලා මේ ඉන්නෙත් ඒක කල්පනා කර ආත්මයක් කියලා එහෙම සංකල්පයක් මම ආයනයක් තියෙනවද නැද්ද? තියෙනවනේ. මම දැන් මේ ලෝකේ ගොඩාක් අයට තියෙන අදහසක්. මම ධාන ඇති කරගන්න උත්සාහ කරනවා. මම ධාන තුල හිටියා. මම ධානයෙන් ආවා කියලා ආත්මීය සංකල්ප නැත්තම් සක්කාය දෘෂ්ටියේ පිහිටලාද නැද්ද මානසිකාර කරන්නේ? ඒක අයෝනිසෝ මානසිකාරයක්නේ. ඒක පෘථග්ජනයේ ලක්ෂණයක්නේ. දැන් මේ සංකල්පේ කඩන්න එපාය. අන්නේ කැඩීම තමයි මෙතනදී කරන්නේ. මේ මම ධානයේට සමවැදුනා හෝ මම ධානයේ හිටියා හෝ මම ධානයෙන් එළියට ආවා කියලා හිතෙන හිතිල්ල වෙන මානසිකාර කඩලා දාන්න එපා. අවබෝධයකට පත් වෙන සෝතාපන්න වෙන්න නම් ওই සංකල්ප කැඩෙන්න මෙපයි. ආත්මීය සංකල්ප ඒවා සක්කාය දෘෂ්ටිය කැඩෙන්න මෙපයි සෝතාපන්න වෙන්න. ඉතින් මෙයා ඒකට මොකද කරන්නේ? ඉස්සෙල්ලාම මෙනෙහි කරේ අபிසංකතං. يعني මේක විශේෂයෙන්ම හේතුන්ට අනුව සකස් වෙච්ච එකක් කියලා මානසිකාර කළා. දැන් මෙනෙහි කරනවා මේක අபிසංචේතිතං. ඒ කියන්නේ මේක මේ සිතුවිලි වලින් සකස් වුණ එකක් මිසක් සිතෙන් නිපදවපු එකක් මිසක් මේක ආත්මයක් විසින් නොකරපු දෙයක් කියලා මෙයා මෙනෙහි කරනවා. බලන්න ඒක අපි කොහොමද කරන්නේ? මෙන්න මෙහෙමයි. උදාහරණයක් විදිහට කෙනෙකුට මේ ධානය කියන්නේ ඒකාග්‍රතාව චෛතසිකය. ධානයේ තුල තියෙන ප්‍රීතිය කියන්නේ චෛතසිකයක්, සිතුවිල්ලක්. ඊළඟට විතක්ක කියන්නේ සිතුවිල්ලක්, විචාර කියන්නේ සිතුවිල්ලක්. ඊළඟට ඔය ධ්‍යාන සිත් ඇසුරු කරන සද්ධාදී චෛතසික පහළ වෙනවා. ඒ හැම සිතුවිල්ලක්ම වැටෙන්නේ සංඛාර උපාදානස්කන්ධයටනේ. ධානය කියන ඒකාග්‍රතා සිතුවිල්ලත්, විතක්ක සිතුවිල්ල, විචාර සිතුවිල්ල, ප්‍රීති කියන සිතුවිල්ල, මේ සියලුම චෛතසික හේවත් මේ හැඟීම් හේවත් මේ සිතුවිලි ඔක්කොම වැටෙන්නේ සංඛාර උපාදානස්කන්ධයටනේ. අපි දන්නවනේ පින්නත්නේ දැන් වේදනා සංඥා ඇරෙන්න අනිකුත් සිතුවිලි 50ම චෛතසික 50ම සංඛාර උපාදානස්කන්ධයනේ. එතකොට මෙයා මොකද කරන්නේ? මේ ධානයෙන් එළියට ඇවිල්ලා මානසිකාර කරනවා. තමන්ට මේ ධාන සිතුවිලි ගැන කොහොමද වැරදි අවබෝධයක් තියෙන්නේ? මෙන්න මෙහෙමයි තියෙන්නේ. සංඛාර තමයි ආත්මය. මෙයාට මේ තියෙන සංකල්පය කියන්නේ සංඛාරේ අත්තනෝ සමනුපස්සති. මෙයාට මේ ධාන සිතුවිල්ල ගැන තියෙන මේ ධාන සිත තමයි ආත්මය. දැන් බලන්න අපේ හිතේ ඔය වගේ දේවල් වැඩ කරන්නේ නැද්ද කියලා. දැන් ඔන්න ලෝභය ගමුකෝ. ලෝභය කියන්නේ සිතුවිල්ලක්නේ. අපි ඇයි සමහර අයට ලෝභයා කියලා කියන්නේ? කේන්තිය කියන්නේ සිතුවිල්ල. ඒත් අපි සමහර අයට කේන්ති කාරයා කියලා කියනවානේ. මසුරුකම හේවත් මච්චරිය කියන්නේ සිතුවිල්ල. අපි සමහර අයට මසුරා කියලා කියනවානේ. ඉරිසියාව කියන්නේ සිතුවිල්ලක්. අපි හැබැයි සමහර අයට ඉරිසියා කාරය කියලා කියනවානේ. මොකද්ද මේ අපි කරන්නේ? මසුරුකම කියන සිතුවිල්ලට අපි ආරූඪ කරනවා මොකද්ද? ආත්මයක්. ලෝභය කියන සිතුවිල්ලට අපි ආරූඪ කරනවා ආත්මයක්. එතකොට ලෝභය ලෝභයා, මසුරුකම මසුරා, කේන්ති හේවත් දේශයට කේන්ති කාරයා. ඔය මොකද්ද ඔය වෙන්නේ අපට?
සංකාරයේ අත්තනෝ සමනුපස්සති හේවත් සංකාරමයි සංකාර තමයි ආත්මය කියන එකයි ඔතනදි වෙන්නේ ඔය. ලෝභය කියන්නේ දැර ධානය කියන්නේ සිතුවිල්ලක්නේ. ධානලාභියා ධානියා ඒ ධානයමයි ආත්මය. අන්න බලන්න අපිට ඇති වෙන සංකල්පය. ඕව කැඩෙන්න ඕන. සංඛාර තමයි ආත්මය කියන සංකල්පේ කැඩෙන්න ඕනේ. ඉතින් මෙයා මෙනෙහි කරනවන්නේ කැඩෙන විදියට මේ ධානය කියන ඒකාග්‍රතාව සිතුවිල්ලවත් එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර ආදී ප්‍රීතිය ආදී සිතුවිල්ලවත් එහෙම ආත්මයක් නෙමෙයි. ඒ සිතුවිලි නෙවෙයි ආත්මය. එහෙම සිතුවිලි ආත්මය කියලා ගන්න බෑ. මෙතන තියෙන්නේ සිතින් නිපද වූ මනෝභාවයක්. අනාත්මීය ස්වභාවයක් මෙතන තියෙන්නේ. ඊළඟට බලන්න සංකාරවන්තන් අත්තානං සමනුපස්සති. ඊළඟට අපිට වර්ධනව තව විදියකට දැන් ඉස්සෙල්ලා සංකාර තමයි ආත්මය කියන එක ගලපලා ලෝභයට ලෝභයා කිව්වා. කේන්තියට කේන්තිකාරයා කිව්වා. දැන් අපිට ඊළඟට ඇති වෙන්න පුළුවන් එකක් ආත්මය තමයි සංකාර කියලා. දැන් අපිට මෙහෙම කියවෙන්නේ ආත්මීය බැඳීම් කියලා කියනවද නැද්ද? බැඳීම විතරයි. එතන කොහොද ආත්මයක්? ඒත් අපි කියන්නේ කොහොමද? ආත්මීය වූ බැඳීම. සෙනෙහස කියන්නේ ලෝභයනේ. අපි ඒකට කියන්නේ කොහොමද? ආත්මීය වූ සෙනෙහස. නම් ආත්මයමයි ලෝභය කියන එක අපි අරගෙනද නැද්ද? අරගෙන ආත්මීය වූ සෙනෙහස. ආත්මීය වූ බැඳීම. එතකොට අන්නේ වගේ ආත්මයමයි ධානය කියලා කෙනෙකුට අදහසක් ඉන්න පුළුවන්. ඒක කඩෙන්න ඕනේ. ආත්මය ඉස්සෙල්ලා හිතුවේ ධානය තමයි ආත්මය කියලා. දැන් හිතන්න පුළුවන් ආත්මය තමයි ධානය කියලා. අන්න ඒක කඩෙන්න ඕනේ. ඒකයි මෙයා මෙනෙහි කරන්නේ මේක මේ මම හදපු එකක්වත් වෙන එක්කෙනෙක් හදපු එකක් අන්නේ මේක මේ සිතින් විශේෂ කොට හැදුණු මනෝභාවයක්. අபிසංචේතිතං. ඊළඟට කෙනෙකුට තව වර්ධන පුළුවන් පැතිකඩක් තමයි පින්නත්නි අත්තනි සංකාරයේ සමනුපස්සති. ඒ කියන්නේ ආත්මය තුල සංකාර එහෙම ඇති වෙන්න පුළුවන්. ආත්මය තුල තමයි මේ සිතුවිලි ටික තියෙන්නේ කියලා. ඒ කියන්නේ ආත්මය තුල තමයි ධානය තියෙන්නේ. අන්න ඒව සංකල්පයක් එන්න පුළුවන්. දැන් බලන්න අපි මෙහෙම කියන්නේ දැන් ගිය ආත්මයේ බැඳීම් කියලා අපි කියනද නැද්ද? එතකොට ගිය ආත්මයේ බැඳීම්. ඒ කියන්නේ අර ආත්මය තුල සංඛාර දැකීමක්. ගිය ආත්මයේ බැඳීම්, ගිය ආත්මයේ ආදරය. අන්න ඒ වගේ මෙයා මෙනෙහි කරනවා මෙයාට හිතෙන්න පුළුවන් මේ ආත්මය තුලයි ධානය තියෙන්නේ. මේ ආත්මයක් තුනේ ආත්මය ඇතුළේ මේ ධානය තියෙන්නේ. අනේ ආත්මය තමයි මේ ධානය අත්දකින්නේ වගේ. අන්න ඒ වගේ සංකල්පෙන්න පුළුවන්. පෘථග්ජනයට ඒව කැඩෙනවා අபிසංචේතිතං. නෑ මේක සිතින් නිපදවන ලද්දක්. සිතින් සකස් වුණු විශේෂ මනෝභාවයක්. ඊළඟට කෙනෙකුට ඇති වෙන්න පුළුවන් සංකාරේසු අත්තාන සමනුපස්සති. යට අදහසක් ඇති වෙන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා ආත්මය තුල සංඛාර වශයෙන් දැකපු කෙනාට අදහසක් එන්න පුළුවන් සංඛාර තුල ආත්මය තියෙන්න පුළුවන් කියලා. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් අපි දැන් මෙහෙම කියන්නේ බැඳීම් ඇති වෙනවා අපේ ජීවිතවල. අපි එතකොට මෙහෙම කියනවා මේ බැඳීම තුල මං හිර වෙලා. මං කියන්නේ මොකද්ද? ආත්මයනේ. අපි එතකොට කියනවා බැඳීමක් තියෙනවා. ඒ බැඳීමේ කවුද හිර වෙලා ඉන්නේ? මං කියන්නේ ආත්මය. බැඳීමේ ආත්මය හිර වෙලා. අපි එහෙම කියනවද නැත්නම් අපිට එහෙම කියවෙනවා. ඊළඟට අපිට කියවෙනවා මම කල්පනාවේ හිටියා. කල්පනාව කියන්නේ විතක්කේනේ. ඒ විතක්කේ කියන කල්පනාවේ හිටියේ කවුද? මං ආත්මය. එතකොට ආත්මය හිටියේ කොහෙද? විතක්කේ ඇතුලේ. දැන් බැඳීමේ මං ඉන්නවා කියන්නේ බැඳීමක මං හිර වෙලා කියන්නේ බැඳීමේ ආත්මය හිර වෙලා කියන එකනේ. බැඳීම ඇතුලේ ආත්මය හිර වෙලා. අන්න ඒ වගේ සමහර අය හිතනවා සංඛාර තුලයි ආත්මය තියෙන්නේ. බැඳීම කියන සංඛාරය තමයි ආත්මය තියෙන්නේ. බැඳීමක මං හිර වෙලා. මං කියන්නේ ආත්මීය සංකල්පනේ. අන්න ඒ වගේ ධානය තුල මං හිටියා කියලා. ප්‍රථම ධානය තුල මං හිටියේ. මං හිටිය ප්‍රථම ධානය තුල අපේ තිබ්බ සැප. අන්න යා ධානය තුල ආත්මයක් හිටියා කියලා කියවෙන්නේ යාට. ඊට පින්නදී අපිට මේ විෂයාකාර සක්කාය දෘෂ්ටියේ මේ එක කොටසක් නෙමෙයි ගත්තේ. අපිට මේ සංකාරවට අදාළව ඒ දෘෂ්ටි වැඩ කරන්න හැටි. අපේ ඇතුලේ ආත්මීය සංකල්ප
හටගන්නවා සහ ඒවා වැඩ කරනවා සහ ඒවට අනුකූලව වචන කියවෙනවා අපි දන්නෙත් නැහැ. ඒකනේ දැන් ඔය අසම්මෝහ සම්පජඤ්ඤයේදී ඒකනේ කියන්නේ අසම්මෝහ සම්පජඤ්ඤය ඇති වුණ කෙනා කතා කරනකොට එයා දන්නවා චිත්ත ක්‍රිය වායෝ ධාතුව ඒ කියන්නේ හිත නිසා ක්‍රියාත්මක වෙන වායෝ ධාතුව හේතු වෙලයි මේ කතාව සිද්ධ වෙන්නේ. ඊළඟට මේ ඉදිරියට යන්නේ නැතු මම යනවා කියලා එයා හිතන්නේ නැහැ. මම කතා කරනවා කියලාත් එයා හිතන්නේ නැහැ. එයා හිතන්නේ එයාට හිතෙන්නේ මේ චේතනා සංප්‍රයුක්ත හිත් පහළ වෙනකොට මේ දේ කරන්න ඕනේ කියලා ඊට අනුකූලව ක්‍රියාත්මක වෙන හටගන්න මේ වායෝ ධාතුව තුලිනුයි මේ විදිහට අත්තිස්සෙන්නේ අත්පාත් වෙන ඉස්සරහට යන්නේ කියලා. කෙනෙක් ඉස්සරහට යනවා කෙනෙක් අතපය උස්සනවා කියලා අදහසක් එයාට නෑ. අසම්මෝහ සම්පජඤ්ඤයේදී අපි සතිපට්ඨාන දේශනාවදී ඉගෙන ගන්න. අන්න ඒ වගේ විදර්ශනාවක් මේකත් මෙතනදිත් වෙන්නේ. එවැනි විදර්ශනාවක් වෙන්න ඕන අපිට මෙතනදී. ධානයට සමවැදලා ධානයෙන් එළියට ඇවිල්ලා මෙයා ඉස්සෙල්ලාම මෙණි කරා අபிසංකතන් මේ ධානය හේතු නිසා හටගත් එකක්. අර ගිනි මැලය විවිධ දේවල් හේතුන සකස් වුණා වගේ. නැත්නම් පහන් දැල්ලක් විවිධ දේවල් හේතුන සකස් වුණා වගේ මේ මනෝභාවය අත්දකිනවා. ඊළඟට මෙයා මේ මනෝභාවය අත්දකිනවා අபிසංචේතිතං. මේක මේ සිතින් නිපදවන ලද්දක්. නැතුව මේ ධානය තුල මම ඉන්නවවත් ධානය නැත්නම් ආත්මය තුල මේ ධානයේ තියනවවත් එහෙම විකාරී සංකල්ප නෙවෙයි. මේක මේ සිතින් නිපද වුණු මනෝභාවයක්. ඒකට ඇතුල් වුණු කෙනෙක්වත් ඒක අසින්න කෙනෙක්වත් ආත්මයක්වත් නෑ. මේ විදිහට හොඳට හේතුඵල දහම් විමසනවා. ඉතින් අනේ හොඳට හේතුඵල දහම් විමසමින් ඉස්සරහට යනකොට මොකද වෙන්නේ? ඉතින් ඔය නාම රූප පරිච්ඡේද ඥාන ආදී ඒවා සිදු කරගෙන ඔය පච්චේ පරිග්‍රහ ඥාන ආදී මෙන්න මේ ඉස්සරහට කරගෙන යද්දී බුදුන් වහන්සේ මොකක්ද මේ ආනන්දයන් වහන්සේ මොකක්ද සඳහන් කරන්නේ? අර දසම ගෘහපතිට සඳහන් කරනවා මෙයාගේ කාමාශ්‍රව ශ්‍රේ වෙන පටන් ගන්නවා. භවආශ්‍රව ශ්‍රේ වෙන පටන් ගන්නවා. අවිජ්ජාශ්‍රව, ditthාශ්‍රව ආදී ශ්‍රේ වෙන පටන් ගන්නවා. ඉතින් පැහැදිලිනේ පින්නදී දැන් මේ බලන්න දැන් මේ විදියට අපි ධානා සිතවිල්ලක් එහෙම අරගෙන මේ අபிසංකතන අපි සංචේතිතං කියන විදිහට අපි ඒකල විග්‍රහයට අනුකූලව මානසිකාර කළොත් ditthාශ්‍රව පොඩ්ඩක් හරි අඩු වෙනවද නැද්ද? මේ ඇහිච්ච ටිකට පවා පින්නතුන්ට දැනුණද නැද්ද? මේක ඇතුලේ ආත්මයක් තියෙනවා කියන සංකල්පය අඩු වෙනවද නැද්ද මේ ටික ඇහෙද්දි පවා? ඉතින් මේක ධානයකට ගිහිල්ලා ධානයෙන් එළියට ඇවිල්ලා මේක විදර්ශනාවට ගත්තොත් මේ විදියට එතන කොච්චර ලොකු දැක්මක් ඇති වේද? ඉතින් දසම ගෘහපතිට සඳහන් කරනවා ගෘහපතියනි මෙන්න පළවෙනි ద్వාරය. මේ ධානය ප්‍රථම ධානයට සම්බන්ධිලා ධානයෙන් එළියට ඇවිල්ලා විදර්ශනා කරලා අபிසංකතන් අபிසංචේතිතන් වශයෙන් ආශ්‍රව ඡය කර ගිහිල්ලා මෙයා උතුම් විමුක්තිය සාක්ෂාත් කරනවා. ඊළඟට සඳහන් කරනවා ප්‍රථම ධානයේ විතරක් නෙවෙයි ගෘහපතිය කෙනෙකුට පුළුවන් ප්‍රථම ධානයේ තුල සකස් වුණ විතක්ක ਵਿਚාරාදී සංසිඳුවලා ද්විතිය ධානයට මෙයා සම්වැදෙනවා. දැන් මෙයා ප්‍රථම ධානයේ තුල කිසිම විදර්ශනාවකට යන්නේ අර සමාධියක් ධානයක් උපදවා ගැනීමට අවශ්‍ය සියලුම පරිසරයන් සකස් කරගෙන ප්‍රථම ධානයට සම්වැදිලා ඒ ප්‍රථම ධානයට සම්වැදෙන දක්ෂතාවය ඇති කර ගන්නවා. ඒකේ වාසය කරන දක්ෂතාවය ඇති කර ගන්නවා. අවශ්‍ය වෙලාවට එළියට එන්න පුළුවන් අවස්ථා ඇති කර ගන්නවා. හැබැයි යා ඒක එළියට ඇවිල්ලා විදර්ශනා කරන්න තු මෙයා යනවා ද්විතිය ධානයට. ද්විතිය ධානයේදී වෙන්නේ විතක්ක ਵਿਚාර සංසිඳීම. ඔය විතක්ක ਵਿਚාර සංසිඳීම තුල يعني විතක්කේ කියන්නේ අරමුණට නැගෙන ගතියනේ. ඊළඟට අරමුණට නැගෙන විතක්කයත් ඊළඟට ਵਿਚාරය කියන අරමුණ පිරිමදින වගේ ස්වභාවයනේ. එතකොට විතක්ක ਵਿਚාර සංසිඳීම සහිත ද්විතිය ධානයේ තුල කොහොමද හිත වැඩ කරන්නේ? විතක්ක ਵਿਚාර නැතුව ඒක මේ වගේ. බස් රථයක් තියෙනවා. බස් රථයකට අලුතෙන් කොන්දොස්තර මහත්තයෙක් ගන්නවා. මෙයා මීට කලින් කවදාවත් බස් රථවල කොන්දොස්තරකම් කළා නැහැ. මේ බස් රථයේ කොන්දොස්තරකම් කරන මෙයා මුලදී කොහොමද දැන් යන බස් එකෙත් වෙලාවකට ටිකට් කඩන්න වෙනවනේ. බලන්න මෙයා ඔන්න අර මොකද කරන්නේ සීට් එකකට හේතු වෙලා ටිකට් කඩනවා. වෙලාවකට කණුවකට හේතු වෙලා ටිකට් කඩනවා. දැන් මුලදී මෙහෙමනේ. හැබැයි කාලයක් ගියාට පස්සේ පිනුතුන් දැකලා ඇද්ද වෙලාවකට යන බස් එකේ මැද හිටගෙන ටිකට් කඩනවා. කොහේවත් අල්ලන්නේ නැහැ.
අර මේ මැෂිමත් තුරුල් කරගෙන එක අතකින් අනිත් අතින් සල්ලි ගන්නවා ටිකට් දෙනවා. හැබැයි බස් එකේ යන ගමන් මූලදී සීට් වලට හේතු වෙලා පුළුවන් නම් පැත්තකින් අල්ලගෙන එහෙම නැත්නම් කණු වලට හේතු වෙලා හැබැයි කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? හේතුවක් දාන්න නැතුව සීට් එකකට හරි කණුවකට හරි මෙයා කොහොමද යන්නේ? අර දෙකේ අරම උපකාර ධර්මයක් නැතුව මෙයා යන්න දක්ෂයෙක් වෙනවා. ඒ දක්ෂතාවය ඇතුනේ කොහොමද? මෙයා කාලයක් අරම ඉස්සෙල්ලා ගිහිල්ලා පුරුදු වුණා. අන්න ඒ වගේ තමයි ප්‍රථම ධානයේ තුල විතක්ක ਵਿਚාර සහිතව හොඳට හිත පුරුදු කරපු කෙනාට මොකද වෙන්නේ? ප්‍රථම ධානයේ තුල බහුලව හිත පුරුදු කිරීම තුල විතක්ක ਵਿਚාර නැතුව ද්විතිය ධානයේ තුල ඉන්න පුළුවන්කම ලැබෙනවා. අර කොන්දොස්තර මහත්තයා ඉස්සෙල්ලාම අර කණු වල හේතු වෙවි සීට් වල හේතු වෙවි ඉන්නේ ඉස්සෙල්ලා පුරුදුනේ මේ ටිකට් කඩන්න. කාලයක් යද්දි හැම හේතු වෙන්නේ නැතුව මැද ඉඳගෙන යන වාහනේ ටිකට් කඩන්න ඒක ඕන තරම් පිළිතුරු දැකලා ඉතින් බලන්න ඒක ඇති වුණ හැටියේ දක්ෂතාවය. අර කලින් පුරුදු කිරීම මත. ඒ වගේ ප්‍රථම ධානය පුරුදු කිරීම මත තමයි පින්නත්නි ද්විතිය ධානය තුළ විතක්ක ਵਿਚාර සංසිඳවගෙන විතක්ක ਵਿਚාර රහිතව ඒ ධානය තුළ වාසය කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි ඒවත් තේරුම් ගන්න ඕන කාරණා. ඉතින් අන්න එහෙම මේ ද්විතිය ධානයට ඇවිල්ලා යා මොකද කරන්නේ? ඒ ධානයෙන් එළියට ඇවිල්ලා අර විදියටම ඒ ද්විතිය ධානයේ මම කරපු එකක් නෙවෙයි වෙන කෙනෙක් කරපු එකකුත් නෙවෙයි දෙවියෙක් කරපු එකකුත් නෙවෙයි ඉබේ පහළ වෙච්ච එකකුත් නෙවෙයි මේක අபிසංකතන් අபிසංචේතිතන් වශයෙන් අර කලින් කළා වගේ සඳහන් කළා වගේ විදර්ශනානුකූල වේදිහා නැවත ආවර්ජනා කර බලනකොට කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව ෂෙවෙමින් මොකද වෙන්නේ? විමුක්තිය සාක්ෂාත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා පළවෙනි ධානයට අර වගේ පුරුදු කළා ද්විතිය ධානයක් පුරුදු කළා සමහර අය තතිය ධානයට සමවැදෙනවා. තතිය ධානයේදී ප්‍රීතිය දුරු කිරීම සිද්ධ වෙනවා. එතකොට ප්‍රීතිය දුරු කරපු තතිය ධානය හොඳට සමාපatti කුසල ටිති කුසල මුට්ටාන කුසල වශයෙන් සමවැදීදී පුරුදු කළා ධානයෙන් එළියට ඇවිල්ලා විදර්ශනා කරලා ආශ්‍රව ශේෂ කර ගිහිල්ලා විමුක්තිය සාක්ෂාත් කරනවා. තුන්වෙනි දොරටුව. හතරවෙනි දොරටුව තමයි හතරවෙනි ධානය දක්වාම යනවා. පළවෙනි එකත් පුරුදු කරලා දෙවෙනි එකත් පුරුදු කරලා ඊළඟට තුන්වෙනි අවස්ථාවටත් ඇවිල්ලා තුන්වෙනි අවස්ථාවෙනුත් හතරවෙනි අවස්ථාවට යනවා. මෙයා විදර්ශනාවට යන්නේ හතරවෙනි ධානයට පත් වුණාට පස්සේ. හතරවෙනි ධානය කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. පැන්සලක් තියෙනවා කඩෙන් අලුතෙන්ම ගත්ත. අලුතින්ම පැන්සලක් අරගෙන අපි ඊළඟට ගන්නවා පිහිතලයක් හරි නැත්නම් එහෙම මේ පොඩි බ්ලේඩ් එකක් එහෙම අරගන්නවා. අරගෙන මොකද කරන්නේ? අපි ඒ පැන්සලේ ගොරෝසු කොටස් කපන්න පටන් ගන්නව නේද? ගොරෝසු කොටස් අපි ඉවත් කර ටිකක් ඝන තුඩට යනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ තුඩත් අපි ඒ තුඩේ ගොරෝසු කොටසුත් ඉවත් කර ඊළඟට මොකද වෙන්නේ? තියුණු තුඩක් ඇති කර ගන්නවා. මොකක්ද උනේ? පැන්සලක් උල් කරනවා කියන්නේ ඉස්සෙල්ලාම තියෙන පොත්ත ඉවත් කරනවා. ඊළ පස්සේ කියන ගොරෝසු කොටස් ඉවත් කරනවා. ඊළඟට පැන්සලේ ඒ කූරෙත් තියෙන ගොරෝසු කොටස් ඉවත් කරලා අපි හරීම තියුණු තුඩක් මතු කර ගන්නවා. හතරවෙනි ධානයට එනවා කියන්නේ තෝ වගේ එකක්. ප්‍රථම ධානයේ තුල කටයුතු කිරීම හරියට පැන්සලේ අර මතු පිට කොටස ඉවත් කරා වගේ. ප්‍රථම ධානයට යන්නේ අර කාමයන් ගැන තියෙන ආශාවල් ඊළඟට මොනවාද? ව්‍යාපාද විචිකිච්ඡා තීන මිද්දාදී ගොරෝසු සිතුවිලි චෛතසික ටික අකුසල චෛතසික ටික බැහැර කළා ප්‍රථම ධානයට යනවා. හරියට නිසා අර පැන්සලේ අර පාට කොටස ඉවත් කළා වගේ. ඊළඟ ද්විතිය ධානයේදී මොකද වෙන්නේ? ප්‍රථම ධානයේ තුල තියෙන ගොරෝසු චෛතසික ටික අයින් කළා. ප්‍රථම ධානයේ තුල තියෙන ගොරෝසු චෛතසික ටික අයින් කළා ඊළඟට මොකද කළේ? ද්විතිය ධානයට ගියා. ඒක හරියට අර පොත්ත ටික අයින් කරාට පස්සේ හමු වෙන ඊළඟ කොටස ඉවත් කළා වගේ. තතිය ධානයට ගියා කියන්නේ මොන වගේද? තතිය ධානයට ගියා කියන්නේ හරියට අර මහත තුඩ ළඟට ආවා වගේ. අර කලින් තිබ්බ ඔරොස් ටික ඉවත් කළා. චතුර්ථ ධානයට ආව කියන්නේ අර ඒ තුඩෙත් ගොරෝසු දේවල් ඉවත් කළා තියුණු තුඩක් කරා වගේ. ඒකයි සඳහන් කරන්නේ හතරවෙනි ධානයට ගියපු කෙනාගේ හිත
අකර්මණ්‍යයි ඊළට හරිම සියුම් හැබැයි හරිම පිහිතුඩ වගේ බලවත්. අර මේ පැන්සලේ තුඩ අන්තිම දක්වාම හොඳට මුල් කරාම කොහොමද ඒකේ තියුණු බව නේද? ගොරෝසු තුඩට වඩා ඒකත් ගොරෝසු ගතියක් ඉවත් කරාම හරිම තියුණුනේ. අනේ වගේ තියුණු හිතක් තමයි ඇති වෙන්නේ හතරවෙනි ධානයේදී. ඇයි? අර ප්‍රථම ධානයට යන්නට අර ප්‍රහාණය කරපු ගොරෝසු අකුසල ධර්මයන් ඉඳලා ධාන හිතර තිබ්බ අනිකුත් චෛතසික ගොරෝසු චෛතසිකත් ඉවත් කර තමයි මේ සියුම් ප්‍රභාස්වර චිත්තයකට ආවේ. ඒ චිත හරිම ප්‍රභාස්වරයි. හතරවෙනි ධානයටපත් වෙන හිත. අනේ ප්‍රභාස්වර හිත තමයි පින්නත්නි ඔය ආදී අභිඥා උපදවා ගන්නත් පාවිච්චි කරන්නේ. ඒලාට තියුණු හිතක් තියෙන. තාම තියුණු සියලුම ක්ලේශයන්ගෙන් නිදහස් වුණු හිතක් විස්කම්බන වශයෙන්. දැන් මේ සූත්‍රයට අනුකූලව සඳහන් කරන ආනන්දයන් වහන්සේ ඔන්න ඔය වගේ තියුණු හිතක් ආපු හතරවෙනි ධානයට ගියපු ශ්‍රාවකයාත් ඒ ධානයෙන් එළියට ඇවිල්ලා අභිඥා පැත්තකට යන්නේ නැහැ. හැබැයි මෙයා මොකද කරන්නේ? අර ඒ අද්දකපු හතරවෙනි ධාන ආදී චෛතසික ධර්මයෝ අபிසංකතන් අபிසංචේතිතන් වශයෙන් හේතුන් නිසා හටගත් දේවල් සහ මේක සිතින් නිපදවපු දෙයක් වශයෙන් අනාත්මීය ධර්මයක් වශයෙන් විදර්ශනා කරන්න පටන් ගන්න. ඒ ඔස්සේ ඉස්සරහට ගිහිල්ලා ආශ්‍රය කර ගන්නවා. ඊළඟට ආනන්දයන් වහන්සේ සඳහන් කරනවා දැන් කීයක් කිව්වද? 4යි. ඊළඟට මෙයා මෛත්‍රී භාවනාවට යොමු වෙනවා. මෛත්‍රී භාවනාවට යොමු වෙලා මෙයා ගැඹුරු මෛත්‍රී සමාධිය ඇති කරගෙන. ඒ මෛත්‍රී සමාධිය තුලින් මෙයා මොකද කරන්නේ? මෙන්න මෙයා දිශා වශයෙන් මෛත්‍රිය පතුරවන්න පටන් ගන්නවා. අපි මීට කලින් දේශනා කළා මට මතක හැටියට එක සූත්‍ර ධර්මයක මේ මෛත්‍රී භාවනා ආදී පිළිබඳව. ඉතින් අපිට වෙලාව නැති නිසා වැඩි විස්තර කතා කරන්න අපහසුයි මේ වෙලාවේ. ඉතින් මෙන්න මෙයා මේ මෛත්‍රී ගැඹුරු සිත් ඇති කරගෙන හැඟීම් ඇති කරගෙන ඊළඟට මෙයා උතුරු දිසා දකුණු දිසා ඊළඟට උඩ දිසා යට දිසා වශයෙන් දිසා අරමුණු කරගෙන මෛත්‍රී භාවනාව වර්ධනය කළා. ඊළඟට මොකද කරන්නේ? මෛත්‍රී සමාධිය විදර්ශනාවට ගන්නවා. මේ විදිහට මෙයා ඊළඟට 6 වෙනි එක තමයි කරුණා භාවනාව කරනවා. කරුණා භාවනාව තුළ උපදින්නා වූ සමාධියක් තියෙනවා. අනේ ඒක විදර්ශනාවට ගන්නවා. ඊළඟට මෙයා මොකද කරන්නේ? මේ මෛත්‍රී චේතෝ විමුක්තිය විදර්ශනාවට ගත්තා වගේ කරුණා චේතෝ විමුක්තිය විදර්ශනාවට ගත්තා වගේ මුදිතා සහ උපේක්ෂා ආදී චේතෝ විමුක්ති විදර්ශනාවට ගන්නවා. එතකොට කීයද? ධාන 4යි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ආදී අප්‍රමාණ චෛතසික තුලින් උපදවාගත සමාධි විදර්ශනාවට ගැනීම එක්ක ඒවත් අර අபிසංකතන් අபிසංචේතිතන් වශයෙන්ම විදර්ශනාවට කරන්න. එතකොට ආශ්‍රව ෂේ වෙනවා. අනාත්ම ලක්ෂණ මතුවෙන විදිහට කරනකොට. ඊළඟට සඳහන් කරනවා පින්නත්නි ආනන්දයන් වහන්සේ සබ්බසෝ රූප සංඥානං සම්පතික්කමා පටික සංඥානං අත්තංගමා නානත්ත් සංඥානං අමනසිකාරා. ඒ මොකද්ද කියන්නේ? දැන් මේ අර මෛත්‍රී ධ්‍යාන 4ට ගිහිල්ලා හරි මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා ආදී ධ්‍යාන වලට ගිහිල්ලා හරි එහෙම නැත්නම් ඒ චේතෝ විමුක්ති විදර්ශනාවට අරගෙන හරි ප්‍රථම ද්විතීය තතිය චතුර්ථ කියන ධ්‍යාන වලට ගිහිල්ලා ඒවැනි ලීටයිල් ඒව විදර්ශනාවට අරගෙන හරි විදර්ශනාවෙන් නිවන් දකින්න පුළුවන්. ඒ අටම නැත්තම් මෙන්න කියනවා 9 වෙනි එක මොකද්ද? සබ්බසෝ රූප සංඥාන සමතික්කමා. රූප සංඥාවන් ඉක්මවල ගිහිල්ලා. මොකද්ද මේ කියන්නේ? අරූපාවචර ආකාසානංචායතන කියන සමවත. මොකද්ද මේ රූප සංඥාන සබ්බසෝ රූප සංඥාන සමතික්කම කියන්නේ පින්නත්නි? දැන් ඔය අපි කතා කර ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන ආදී ඒ ධ්‍යාන වලට යන්න නම් ඔය කසින හරි ආනාපාන හරි මොන හරි එහෙම රූපාරම්මන ගන්න ඕනනේ. අන්න එහෙම රූපාදී අරමුණු අරගෙන තමයි ඒ රූපාවචර ධ්‍යාන වලට ගියේ. දැන් එවැනි රූපාදී අරමුණු ගන්න නැතුව මෙයා ආකාශය අනන්තයි කියන ඒ හැඟීම අරගෙන අන්න ඒක තුලම හිත වඩ මොකද කරන්නේ? ආකාසානං ඡායතනට සමවැදෙනවා. සමවැදලා හොඳට පුරුදු කරලා ඒකෙන් එළියට ඇවිල්ලා ඒක විදර්ශනාවට කළා අරගෙන ආශ්‍රය කරනවා. ඊළඟට දැන් පටික සංඥානං අත්තංගමා කියන අන්න අර අපි මේ සඳහන් කළ ආකාසානං ඡායතන ආදියට එනකොට ඉන්ද්‍රිය පහෙන්
ඉන්ද්‍රිය පහේ ගැටීම් නිසා උපදින යම්තාක් චිත්ත චෛතසිකෝ තියෙනවා නම් ඒ කිසිවක් නැහැ ආකාසානං ඡායතනෙ තුල. ඒ නිසා කියනවා සබ්බසෝ පටික සංඥානං අත්ංගමා කියලා. මේවා පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕන තැන්. දැන් රූප සංඥාන සමතික්කෝමෝ කියන්නේ අර මේ ප්‍රථම ධාන ආදී රූපාවචර ධාන උපදවා ගන්නට අර විවිධ කසින අරමුණු ආදී එහෙම විවිධ රූප සංඥා ඇති කරගත්තනේ. අන්න ඒවා ඉක්මවල ගිහිල්ලා. පටික සංඥානං අත්ංගමා කියන්නේ ඉන්ද්‍රිය ඇහැ කන නාසය දිවකය මනස කියන මෙන්න මේවායේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ගැටිලා චිත්තචෛතසික උපදිනවානේ. අන්න ඒවත් ඔක්කොම ඉක්මවා ගිහිල්ලා. ඊළඟට නානත්ත් සංඥානං අමනසිකාරා. නානා ප්‍රකාර ඔස්සේ නානාවිධ අරමුණු ඔස්සේ පැවිදි විවිධ මනසිකාර නොකර ආකාශය අනන්තයි කියන මෙන්න මේ සංකල්පයේ පිහිටලාම වාසය කරලා තමයි මේ ආරෝපාවචර ධ්‍යානෙ ලබන්නේ. අන්න ඒකිනුත් ඉස්සරහට ඇවිල්ලා විදර්ශනා කරලා ආශ්‍රේෂ කරන්න පුළුවන්. ඊළඟට විඥානං ඡායතන, ඊළඟට ආකින්චඤ්ඤා යතන. එතකොට කීයක්ද? ප්‍රථම ධ්‍යාන, ද්විතිය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, මෛත්‍රී ධ්‍යාන, කරුණා ධ්‍යාන, මුදිතා ධ්‍යාන, උපේක්ෂා ධ්‍යාන, ආකාසානං ඡායතනය, විඥානං ඡායතන ය ආකින්චඤ්ඤායතනය. එතකොට දොරටු 11ක්. පිනතුන්ට කැමැති එහෙකින් විදර්ශනාවට හරවගෙන නිවන් දකින්න පුළුවන්. ඔය 11න් කැමැති එකක් පුරුදු කළා. ඒකනේ සඳහන් කළේ. ගිනි ගන්න ගේ ඇතුළක ඉන්න මිනිස්සෙකුට දොරටු 11ක් තියෙනවා නම් දොරටු 11ටම දුවන්න ඕනේ නැහනේ. එක දොරටුවකින් එළියට පයින්න පුළුවන්. ඒ වගේ මේ පංචස්කන්ධ දුකෙන් ගිනියම් වෙලා ඉන්න අපිට ප්‍රථම ධානය උපදවාගෙන එතනින් ඉස්සරහට ගිහිල්ලා විදර්ශනාවෙන් නිවන් දකින්න පුළුවන්. කෙනෙකුට මෛත්‍රී ධානය, මෛත්‍රී චේතෝ විමුක්තිය උපදවාගෙන මෛත්‍රී භාවනාවට දක්ෂ කෙනෙකුට මෛත්‍රී භාවනා කරලා ඒ භාවනාවෙන් විදර්ශනාවට ගිහිල්ලා එළියට පයින්න පුළුවන්. මේ පංචස්කන්ධ දුකින් පනින්න පුළුවන්. සසරෙන් එළියට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා සඳහන් කරනවා මේ දසම කියන ගෘහපතියා සඳහන් කරනවා එක නිදානයක් හොයාගෙන ආපු කෙනාට ආනන්දයන් වහන්සේ නිදාන 11ක් ලැබුණා වගේ මොනතරම් ලාභයක්ද? එක අමෘත ධාරයක් හොයාගෙන ආපු කෙනාට අමෘත ධාර 11ක් ලැබුණා වගේ. ගිනි ගන්න කෙනෙකුට ගෙයක් ඇතුළේ දොරටු 11ක් පේනවා වගේ. ඔබ වහන්සේ මේ ධර්ම පරියාය මට මේ විග්‍රහ කළේ. සඳහන් කරනවා මෙතුමා ස්වාමීනි අන්න තීර්ථකයෝ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේලාටත් අන්න තීර්ථකයෝ කියන සම්මා දිට්ඨිය නැති මේ තීර්ථක ශාස්ත්‍රවරු ඉන්නෝනේ. අන්නේ ශාස්ත්‍රවරුන්ටත් ගුරු පඬුරු දෙනවා ඒ තීර්ථක ශ්‍රාවකයෝ. ස්වාමීනි මෙච්චර දෙයක් මට තේරුම් කළ දුන ඔබ වහන්සේ. ඔබ වහන්සේට මම කොහොම පූජා කරන්නද? අර වගේ අර මිත්‍යා දෘෂ්ටි සමාදන් කරවන අන්න ශාස්ත්‍රවරුන්ගේ ශ්‍රාවකයොත් ඒ ශාස්ත්‍රවරුන්ට ගුරු පඬුරු දෙනවා, ආචාර්ය පඬුරු දෙනවා. මට මේ සම්මා දිට්ඨියේ පිහිටන්න හේතු වෙන මාර්ග හිත් උපදවන්න හේතු වෙන මේ මාර්ග 11ක් පෙන්නපු අනේ ආනන්දයන් වහන්සේට මම ඔබ වහන්සේට කොහොමනම් පූජා නොකරන් ඉන්නද? ඉතින් මොකද කරන්නේ? සඳහන් වෙන සූත්‍ර දේශනා අවසානයේ පැලලුප් නුවර විශාලා මහනුවර මේ ඉන්න සියලුම සංඝයා වහන්සේලා කැඳවනවා. කැඳවනගෙන වඩම්මවනවා. පැලලුප් නුවරයි විශාලා මහනුවරයි සියලුම සංඝයා 1000 2000ද නෑ. දහස් ගාන සංඝයා මේ දසම ගෘහපතියා වඩම්මවගෙන එනවා. වඩම්මවගෙන ඇවිල්ලා සියලුම ස්වාමීන් වහන්සේලාට දහස් ගාණක් ඔය ස්වාමීන් වහන්සේලාට මොකද කරන්නේ? දාන් දෙනවා. බලන්න මේ ධර්මයට පැහැදීම. ඊළඟට සියලුම භික්ෂුන් වහන්සේලාට වස්ත්‍ර පූජා කරනවා. ආනන්දයන් වහන්සේට චීවරයයි දෙපඩ චීවරයයි වශයෙන් 3 සිවුරක් පූජා කරනවා. ඊළඟට සඳහන් කරනවා පංච සතික කියලා බොහොම අපූර්ව විහාරයක් ඒ ගෘහපතිතුමා මහා සංඝරත්නයට පූජා කළ බව. ඉතින් අපිට එතකොට මේ මාර්ගයේ පෙන්වීම තුළ ඒ උතුමන් වහන්සේලා ඇතිවෙච්ච හැඟීම අපිට එතකොට කොච්චර හැඟීමක් ඇති වෙන්න ඕනේද අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන, ඒ උතුම් ආර්ය මහා සංඝරත්නය ගැන. අපිට මේ උතුම් ධර්මස්කන්ධය සැලෙන්න පුළුවන් ධර්මය අපට ලබා දීම පිළිබඳව මේ කාරණා කළ දේශනාව අවසන් කරනවා.
ලෙඩක් තියෙනවා. ලෙඩේට වෛද්‍යවරයෙක් බේත් ටික දෙනවා. ලෙඩාට බේත් ටික ලැබුණ පස්සේ බේත බොන්නේ නැතුව ලෙඩා දොස්තර මහත්තයාගේ නම කිය අඳුන තියති හිටියොත් මොකද වෙන්නේ? අනේ දොස්තර මහත්තයෝ අතන රිදෙනවා මෙතන රිදෙනවා ඉන්න බෑ කකියනවා කිය ඉන්නවා බේත් ටික මේ ලාච්චුවේ. එහෙම දෙයක් තමයි අද මේ ශාසනය වෙලා තියෙන්නේ. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන මහා මානසික වෛද්‍යවරයා සංසාරික ලෙඩවලට වෙදකම් කරන වෙදදුරාණන් වහන්සේ අපට ඖෂධය දුන්නා. ඒකට තමයි මේ ධර්මය කියලා කියන්නේ. ඒ ධර්ම ඖෂධය තියාගෙන අපි මොකද කරන්නේ? අනේ බුදුහාමුදුරනේ මේ දුක විඳින්න බෑ. අනේ බුදුහාමුදුරනේ ඇයි මට මෙහෙම වෙලා තියෙන්නේ? ඖෂධය ළඟ. ඕක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. අපි ධර්ම ඖෂධය ළඟ තියාගෙන අඳෝනා තියෙන කට්ටියක්. ඉතින් ඒක නුවණින් තේරුම් අරගෙන අඳෝනා තියන්නේ නැතුව ඒ ඖෂධය පාවිච්චි කරන්න. මෙන්න ඖෂධය. මාර්ගය 11ක් තියෙනවා. හැම දිනාටම උතුම් නිර්වාණ ධාතුවම සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි තුසිලාද සිල්වා මහත්මිය, නිසංසලා, ඒ වගේම අමිල, අයේෂා යන දූ දරුවන් සහ චන්ද්‍රා පෙරේරා මහත්මිය විසින් ඒ පින්නතුන් සඳහන් කරලා තියෙන විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා වසර 23කට පෙර අභාව ප්‍රාප්ත වූ ගුවන් යානා ඉංජිනේරු සුනිල් දයාද සිල්වා මහත්මයාටත් සුමිද්ද සිල්වා මහත්මයා, කරුණාරත්න රුද්‍රිගෝ මහත්මයා සහ නොයෙල් පෙරේරා මහත්මයාටත් දෙමව්පියන් සහ සියලු මියගේ නෑදෑ හිත මිතුරන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඉතින් පින්නතුන් බලාපොරොත්තු වෙන විදියට ඒ මිය යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මේ පැයක් පුරාවට මේ ලොවක් සැනසීම තුළ මතුවෙච්ච මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් භාවයට පත්වන උතුම් නිර්වාණයෙන්ද සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම සඳහන් කරනවා ධර්ම දේශිකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා. මේ විදියට දායකත්වයේ ධර්මින් අංක 51න් 3 බිලි ඩයස් මාවත පානදුරේ ඉඳලා තුසිලාද සිල්වා මහත්මියත් ඒ වගේම නිසංසලා අමිල අයේෂා දූ දරුවන් සහ චන්ද්‍රා පෙරේරා මහත්මිය එකතු වෙලා මේ සිදු කරගත් උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතුලා අපේ පින්තුන්ටත් ජීවිතේ පුරාවටම කායික මානසික සැනසෙල්ලම නැවත නැවත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තව තවත් මේ ජීවිතය ප්‍රතිපත්තියට බර කරගෙන මේ උතුම් බුද්ධ ශාසනය තුලදී උතුම් නිර්වාණයෙන් සැනසෙන්න මේ හැම දිනාටම ශක්තිය ධෛර්යය නැවත නැවත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ දායකත්වයේ දරුවෝ පිරිසටත් ධර්ම ශ්‍රවණය කරපු පින්තුන් හැම දිනාටමත් මේ උතුම් ධර්ම දේශනාව ධර්ම දානමය පින්කම නිර්වාණ අවබෝධයටම පාරමිතාවක්ද වෙත්තා කියලා අපි අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.